නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු මේ උතුම් ධර්ම දේශනා මාලාවේ අද දවසේ අපි අහන බණපතේ මේ බුද්ධ ශාසනයේ භික්ෂුණීන්ට මිනුම් දණ්ඩක් වුණ භික්ෂුණියන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුද්ධ ශාසනය තුළ යම් දුවක් මහාන වෙනකොට භික්ෂුණී සංඝයා අතරට එකතු වෙනකොට ඇයට මිනුම් දණ්ඩ කරගන්න කිව්වා. කේමා අරහත් උත්තමාවිය, උප්පල වන්නා අරහත් උත්තමාවිය. අපි කේමා අරහත් උත්තමාවිය ගැන ඉගෙන ගත්තා. අද ධර්මය උප්පල වන්නා අරහත් තෙරණී. මේ බුද්ධ ශාසනයේ එරදී බලයෙන් අග්‍රක් පාප්ත භික්ෂුණීන් අතරේ එරදි බලයෙන් අග්‍ර වූ භික්ෂුණිය. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුණී සංඝයා අතරේ ද්විතීය අග්‍රශ්‍රාවිකාව උප්පලවන්නා රහත් තෙරණිය මහා තේජානුභාවයක් තිබුණු කෙනෙක්. ඒ උත්තමාවියගේ චරිතාපදානය අද අපිට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ධර්ම දේශනාවට දායකත්ව දරන්නේ නොම්බර 1053 දෙවන පියවර අනුරාධපුර යන ලිපිනේ පදිංචි 73 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් අයිඑම් බණ්ඩාර ඉලංගසිංහ ආදරණීය පියාණන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ආදරණීය පුතුණුවන් වන ලොෂාන් ඉලංගසිංහ මහත්මයා සහ ඒ මැතිණිය විසිනුයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පදුමුත්තර බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වතුනේ මීට කල්ප ලක්ෂයකට පෙර ලෝකේ පහළ වුණ එකක්. ඒ කාලේ තමයි ඇගේ චරිතාපදානයේ ආරම්භයේ විදිහට අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ. ඒ කාලේ ඇය උපන්න හංසවතියේ. බුදුරජාණන් වහන්සේගෙන් නිතර බණ අහන්නට යනවා. ඒ බණ අසන්ට ගිහින් හිටපු වෙලාවක ඇයට දැක ගන්න ලැබුණා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවිකාවෝ දෙන්නා. එතිනින් එක අග්‍රශ්‍රාවිකාවක් බුද්ධ ශාසනයේ එරදී බලයෙන්ුත් අග්‍රයි. ඇයව හඳුනාගත්තට පස්සේ මේ කාන්තාවටත් හිතක් උපන්නා, අනේ මාහටත් මතු අනාගතයේ බුදු සසුනක බුදුරජාණන් වහන්සේගේ ද්විතීය අග්‍රශ්‍රාවිකාව බවටත් පත්වෙන්න තිබේ නම් බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා අතරේ එරදි බලයෙන් අග්‍ර භික්ෂුණිය වෙන්නටත් ඇතනම් ඒ බුදු සසුනේම නිවන් සුවයේ සැනසෙන්න ඇතනම් ආන් හිම හිතුණා. ඒ හිතුවිල්ලෙන් පිම්පුරන්න පටන් ගත්තා. ඉතින් ඒ පිම්පුරාගෙන ආපු ගමන ගත්තොත් පින්වතුනේ හරිම ආශ්චර්ය ජනක සිදුවීම් ගණනාවකින් යුක්තයි. පසේ බුදුවරුන්ගේ යුගවල් වල බොහෝ ඉපදිලා තියෙනවා. ඒ උපන් අවස්ථාවල හරිම අසිරිමත්
ඇගේ ජීවිතේ පින පිරිච්ච විදිහ. කොහොම හරි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ මහා භද්‍ර කල්පයේම උපන්නා මේ සමනගුත්තා කියන නමින් ඒ ජීවිතෙත් ගොඩාක් පින් කරගත්තා. ඔහොම පින් කරගෙන ආපු ගමනේ මේ මහා භද්‍ර කල්පයේම එක ජීවිතයක පසේ බුදුවරුන්ගේ යුගයේ පසේ බුදුරජාණන් වහන්සේලාට නිල් මහනිල් මල් පිදුවා. ඒ නිල් මහනිල් මල් පූජාව සිද්ධ කරලා ඈ පුණ්‍ය ප්‍රාර්ථනාවක් කළා. මට උපනූපන් ආත්මයේ මේ නිල් මහනිල් මලේ යම් සොඳුරු පැහැයක් ඇත්නම් ඒ සොඳුරු පැහැයම මට ලැබේවා. නිල් මහනිල් මලක සුන්දරත්වය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ නිසා මේ පුණ්‍ය ප්‍රාර්ථනාවත් එක්ක එකතු වෙලා තමයි මේ ජීවිතේ ඈ උපදිනකොට ඇගේ ශරීර වර්ණය නිල් මහනිල් මල් පාටයි. හරියට ඈතට ලස්සන නිල් මහනිල් මලක් දැක්කාම හිත ඇදී යන්නේ යම්සේද. ඒ වගේ ඈව දැක්ක ගමන් හිත ඇදී යනවා. ඒ නිල් මහනිල් මලේ පැහැය කියලා කියන්නේ පින්වතුනි හරීම සුන්දර ශරීර වර්ණයක්. මනමෝහනීය ශරීර වර්ණයක්. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අපි කියනකොට ඊළඟට කේමා රහත් උත්තමාවිය ගැන කියනකොට මේ අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ මහා කච්චාන මහතෙරුන් වහන්සේ යසෝදරා රහත් උත්තමාවිය මේ හැමෝම ගත්තොත් රත්තරන් පාටයි ඒ ශරීර වර්ණය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කියනකොට ඒකට කියනවා ඇහැල මලේ පහට කියලා. කහ පාට හරීම ලස්සන පැහැයක් තිබුණා. එතකොට මේ ලස්සන පැහැ ලැබුණේ පිනකටනේ. පුණ්‍ය තේජසක් විදිහට තමයි මේ ලස්සන පැහැ ලැබෙන්නේ. උප්පලවන්නාවට තිබුණේ නිල් මහනිල් මලේ පැහැයට සමාන ඊටාම සුඳුරු පැහැයක්. හරීම ලස්සනයි. ඒ නිසාම තමයි ඈට නම යෙදුනේ උප්පලවන්නා. නිල් මහනිල් මලේ පැහැ ඇත්ති. මේක තමයි ඒකේ සරල සිංහල තේරුම. ඉතින් මේ උප්පලවන්නාව තරුණ වයසට එනකොට පුදුම මනස්කාන්ත රූපකායක්. ඇය සම්බන්ධයෙන් හැම තැනම පැතිරලා ගියා. මෙහෙම හරි ලස්සන කෙනෙක් ඉන්නවලු. ඇයව මේ යම් පුරුෂයෙක් දැක්කොත් එහෙම මේ පුරුෂයා වසඟ වෙනවලු. ඊළඟට ඇයට හරි පුණ්‍ය තේජස් තියෙනවලු. ඇය යන තැන මේ ශ්‍රීය පැතිරෙනවලු. මෙහෙම ඉතින් ඇය සම්බන්ධයෙන් ගොඩාක් පුණ්‍ය වාසනා මහිමේ ගැන කතාවක් ගියා. එතකොට රජවරු සිටුවරු මහා ධනවත්තු කැමති වුණා තම තමන්ගේ පවුල් වලට ඇව සම්බන්ධ කරගන්න. එක දිගට විවාහ යෝජනා එන්න පටන් ගත්තා. අවුරුදු 16 වගේ තරුණ වයසේ ඉන්නකොට ඇව කැන්දාගෙන යන්න රජවරු සිටුවරු මහා ධනවතුන් එක දිගට වැල නොකැඩී එන්න පටන් ගත්තා. ඉතින් ඔය අතරේ තමයි ඒ ඔක්කොම තියෙද්දී තමයි උප්පලවන්නාව භික්ෂුණීන් ඇසුරු කරන්නේ. ඇයට ලස්සන විතරක් නෙමෙයි තිබුණේ. ඇයට තිබුණා ප්‍රඥාවත්. බණපද අහනකොට හිත පැහැදුනා. මව්පියන්ගේ අවසරයේ මැද ඇය පැවිදි වෙන්න තීරණය කළා. අම්මගෙන් තාත්තගෙන් අවසර පතනකොට ඒ තාත්තත් කල්පනා කළා දැන් මගේ දුවව එක්කෙනෙකුට දීලා බේරන්න බෑ. ප්‍රශ්න හට ගන්නවා. ඒ නිසා මගේ දුවත් පැවිද්දට නම් කැමති. මං අකමැති වෙන එකේ කිසි තේරුමක් නැහැ කියලා පැවිද්දට අවසර දුන්නා. ඇය ඊතා සුවසේම බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම කෙටි කාලයයි පින්වතුනි. ඇය සසරේ පින් කරපු කෙනෙක් වහා ධර්මය අවබෝධ කළා. ඒ ධර්ම අවබෝධය ලැබුවාට පස්සේ මේ උප්පලවන්නා රහත් තෙරණිය එරදි බලයෙන් හරීම අසිරිමත්. ඒ කියන්නේ ආශ්චර්ය ජනක එරදිමේ හැකියාවක් ඒ උත්තමාවිට තිබුණ හරියට භික්ෂු සංඝයා අතරේ මුගලන් මහරහතන් වහන්සේට වගේ. ඒ වගේ එරදියක් තිබුණා. චිත්ත වසී ප්‍රාප්ත කියලා අපි ඒකට කියන්නේ. සිත තමන්ගේ වසඟයට ගත්ත. එරදිය ඕන විදිහකට හසුරුවන්න පුළුවන් හැකියාවක්
මේ උප්පලවන්නා තෙරණියට උප්පලවන්නා අරහත් උත්තමාවියට තිබුණා. ඉතින් එක අවස්ථාවක මෙන්න මෙහෙම සිද්ධියකුත් වෙලා තියෙනවා. ඉද්ධියා අභිනිම්මිත්වා චතුරස්ස රතං අහං බුද්ධස්ස පාදේ වන්දිත්වා ලෝකනාතස්ස තාදිනෝ. ඇය ඉර්දී බලයෙන් අස්ව කරත්ත 4ක් මවා ගත්තා. ලෝකනාත වූ අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් බැහැදකින්ට ගියා. ඒ සිරිපා කමල් යුග මං වැඳ පුදාගත්තා. ඉතින් එහෙම ඇගේ හරි ආශ්චර්ය ජනක එරදියක් තිබුණු නිසා බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස මැද අගතනතුරු ප්‍රදානය කළා. ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානම් භික්ඛුණී නං. මහණෙනි මාගේ ශ්‍රාවිකා වූ භික්ෂුණී සංඝයා අතරේ එරදී බලයෙන් අග්‍ර වෙන්නේ මේ උප්පලවන්නාවයි කියලා බුදුරජාණන් වහන්සේ අගතනතුරුත් ප්‍රදානය කළා. ඉතින් මේ බුද්ධ ශාසනය තුල හිටපු මේ ආනුභාව සම්පන්න මහා තේජස් ඇති අරහත් උත්තමාවියගේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ ජීවිතේ සිදුවීම් කිහිපයක්ම බැඳිලා තියෙනවා. ඒ වගේ එකක් තමයි පින්වතුනි නන්ද මානවකගේ සිදුවීම. මේ නන්ද කියලා කියන්නේ උප්පලවන්නාව ගිහි කාලේ සිටු නිවසේ වාසය කරනකොට ඇයට සමීප ඥාති වෙච්ච කෙනෙක්. ඇත්තෙන්ම ඇයව විවාහ කරගන්න කැමැත්තින් හිටපු කෙනෙක්. ඒ විවාහ කරගන්න කැමැත්තින් ඈ තරුණ වයසේදී හැඩකාර වෙනවා බලබලා ඉද්දී ඔහු කිසිසේත් අපේක්ෂා නොකරපු දෙයක් සිද්ධ වුණා. ඇය බුද්ධ ශාසනය පැවිදි වුණා. ඒ පැවිදි වුණාට පස්සේ මේ නන්දට මේක දරා ගන්න බැරුව ගියා. මොකද නන්දට තිබුණේ ඇගේ රූපය පිළිබඳව කැමැත්තක්. රූපය පිළිබඳව රාගයක්. ඒ රූපයෙන් සතුටු වෙන්න ආසාවක්. පැවිදි වුණාට පස්සේ මේ භික්ෂුණිය සම්බන්ධයෙන් ඔහු විපරම් කළා. කොහේද ඇය ඉන්නේ? ඇය කොයි සෙනසුන්ද ඇසුරු කරන්නේ? මේවා හෙව්වා. එතකොට එක කාලෙක උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ කැලේ ඇතුලේ තනි පංගලමේ කුටියක වැඩ හිටියා. එතකොට නන්ද තීරණය කළා කාන්තාවක් තනි පංගලමේ ඉන්නවා කියලා කියන්නේ ඒ කාන්තාවට විපතක් කරදරයක් කරන්න, ඒ කාන්තාව තමන්ගේ වසඟයට පත් කරගන්න ඒක පහසුම වෙලාව. ඒ නිසා මේ කුටියේ ඉන්න කාලේ මම ඇයව මේ වරදට කැමති කරවා ගන්න ඕන. ඇයව පොළඹවා ගන්න අදහසින් තමයි නන්ද ඒ කුටියට ගියේ. ඒ කුටිය සමීපෙට වෙන්න හරියට ගොදුරකට කුරුමානන් අල්ලන බලලෙක් වගේ බලාගෙන හිටිය කාලයක්. කාලයක් බලාගෙන ඉඳලා දවසක් මේ උපලවන්නා අරහත් උත්තමාවි පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා ඔහු දැක්කා. එදා උපලවන්නා රහත් තෙරණින් වහන්සේට පිණ්ඩපාතේ වඩින්න සිද්ධ වුණා පින්වතුනි ටිකක් දුරට. ගයක් පාසානේ පිඩුසිඟා වඩින්නේ. එතකොට හැම නිවසකින්ම පිණ්ඩපාත දාණය නොලැබුණොත් එහෙම පිණ්ඩපාත දාණය දෙන්න මිනිස්සු ඒ නිවෙස්වල හිටියේ නැත්තම් ටිකක් දුරට වඩින්න වෙනවා. එතකොට එදා මේ උත්තමාවි දුරට වැඩම කළා. දුරට වැඩම කරලා යලි කුටියට වැඩම කරද්දී ඇඟට මහන්සි. ඒ නිසා ඒ උත්තමාවි දානේ වළඳන්ට පෙර දම් පාත්‍රයේ පැත්තකින් තියලා යහනේ පොඩ්ඩක් සැතපුණා. මේ කයේ වෙහෙස දුරු කරගන්න. ඔය වෙලාවේ අර නන්ද කියන පුරුෂයා, ඒ නන්ද කියන තරුණයා ඒ උත්තමාවිය සැතපෙන යහනේ ඇතුළට රිංගලා හිටියේ. ඒ උත්තමාවිය යහනේ බර වුණා විතරයි මේ පුද්ගලයා එකපාරේ උත්තමාවියගේ ඇඟ උඩට කඩා පැන්නා. කඩා පැනලා සුළු මොහොතක් ඇතුළත ඒ තමන්ගේ පාපී ආසාව, ලාමක ආසාව ඉෂ්ට කරගත්තා. ඒ වෙලාවේ අරහත් උත්තමාවියට එකම එක වචනයයි කියන්න පුළුවන් වුණේ. ඒ උත්තමාවිය වෙනකොට දුර්වලයි, දුර ගමනක් ගිහින් ඇවිත් හිටපු නිසා.
ඒ උත්තමාවි කිව්වා පාපී තැනැත්ත වෙනසෙන්න එපා. වෙනසෙන්න එපා කියලා. දැන් බලන්න පින්වතුනි මේ රාගයක තියෙන භයානකකම. රාගය කියන එක හිතක උපන්නට පස්සේ බුද්ධ දේශනාවේ තියෙනවා රත්තෝ අත්තං නජානාති. රාගයෙන් යට වූ තැනැත්තාට අර්ථය නොතේරෙන්නේය. රත්තෝ ධම්මන්න පස්සති. ඔහුට ධර්මය නොවැටහෙන්නේය. අන්ධං තමන් තදා හෝති. ඔහුට අන්ධයායයි කීවාට වරදක් නැත. යං රාගෝ සහතේ නරං. රාගය විසින් මේ සත්‍යයව නසන්නේය. ඉතින් නන්දට මේ පැවිද්දට පත් වෙලා ඉන්න කේස කලාපේ ඉවත් කරපු නොඑක් සැරසෙන වස්ත්‍ර ඉවත් කරපු පාත්‍රය කරගෙන පිණ්ඩපාතේ යන මේ භික්ෂුණිය ගැන භික්ෂුණියක් කියලා දැක ගන්න බැරුව ගියානේ. ලෝකයා විසින් වන්දනාමාන කරන උත්තමාවියට තමන්ටත් වඳින්න ඕන පුදන්න ඕන කියලා සිහිය පිහිටුවා ගන්න බැරුව ගියානේ. ඇගේ රූපයෙන් තමන් සතුටු වෙන්නයි හිතුවේ. ඉතින් පාපී ආසාව ඉෂ්ට කරගත්තා. ඉෂ්ට කරගෙන ඒ අරහත් උත්තමාවියගේ කුටියෙන් එළියට ඔහු බහින්නේ යම් මොහොතකද. කුටියෙන් එළියට එක පියවරක් තියෙනකොටම මහ පොළොව දෙබෑ වුණා. මහ පොළොව දෙබෑ වෙලා එතනින් ගිනි දැල් මත වුණා. එහෙම ඇදගෙන ගියානේ. බලන්න ඒක පින්වතුනි ඒ අරහත් උත්තමාවියගේ ශාපයක් නොවේනේ. ගුණවත් කෙනෙක් කෙරෙහි වරදවා පිළිපැදීම ගුණවතුන් කෙරෙහි කෙනෙක් වරදවා පිළිපදිනවා නම් ඒකේ විපාකේ කටුකයි. බුදුරජුන් කෙරෙහි වරදවා පිළිපදිනවා නම් විපාකේ කටුකයි. සංගරුවන කෙරෙහි වරදවා පිළිපදිනවා නම් විපාකේ කටුකයි. මව්පියෝ කෙරෙහි වරදවා පිළිපදිනවා නම් විපාකේ කටුකයි. උපකාර කරපු කෙනෙක් කෙරෙහි වරදවා පිළිපදිනවා නම් විපාකේ කටුකයි. ඒ කටුක විපාකයට ඒ නන්දට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඔය සිදුවීම මේ භාග්‍යතුන් වහන්සේ කරාම පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ කරා ඔය සිදුවීම පැමිණුණාම භාග්‍යතුන් වහන්සේ නන්ද මානවක අරබයා මෙන්න මෙහෙම ගාථාවකුත් වදාලා. මధుවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙන තාක්ම ඒ පව් කිරීම මිහිරිම මීපැණි වගේ කියලයි හිතෙන්නේ. නමුත් යම් දවසක ඒ පව් පළ දෙන්න පටන් ගත්තාම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ. පව් කරන තැනැත්තා පව් කරනකම් හිතනවා කියනවා මේක හරි ෂෝක් එකක් නේ කියලා. හැබැයි යම් කාලයක පාපේ විපාක දෙන්න පටන් ගන්නවද ආන් ඉදාට තමයි ඔහුට ඉහිලුම් ඉන්නේ නැත්තේ. දැන් නන්දට මේ අර සුළු මොහොතේ තමන්ගේ හිත පාලනය කරගන්න බැරි වීම නිසා කොච්චර කටුක කරකස විපාකයක් කරා ජීවිතේ යන්න සිද්ධ වුණාද? දැන් බලන්න පින්වතුනේ පුළුවන් වුණා නම් සිහි උපදවගෙන වාසය කරන්න. උප්පලවන්නා රහත් තෙරණිය කියලා කියන්නේ දක්ෂ විදිහට දහම් දෙසූ කෙනෙක්. ඉතින් ඒ උත්තමාවියගේම බණපදයක් අහගෙන සමහරවිට ධර්ම අවබෝධ කරන්නත් අවකාශ තිබුණා. ඒ උත්තමාවියගේ ඥාති නිසා දම්පැන් පූජා කරලා සෙනසුනක් පූජා කරලා පින් කරගන්න තිබුණා. ඔක්කොම වනසගත්ත එක මොහොතකින්. පව්කාරයා පව් කරද්දී හිතන්නේ මේක මිහිරි දෙයක් කියලා. හැබැයි ඒකේ විපාකේ කරකැවිලා එනකොට ඔහු ඒකෙන් කටුක කරකස විපාක විඳවනවා කියලා බුදුරජාන් වහන්සේ නන්ද මානවක අරඹයා ඔය ගාථාව වදාළේ. හැබැයි ඔය සිදුවීමත් එක්ක මේ අරහත් උත්තමාවිය ගැන සැකකිරීමක් හටගත්තා. ඔය සිදුවීම වුණාට පස්සේ හැමෝම දන්නේ නෑනේ මේ වැඩ ඉන්නේ අරහත් උත්තමාවියක් කියලා. ඒ සම්බන්ධයෙන් සැකකිරීමක් හටගත්තා. දැන් මේ අරහත් තෙරණිය පරාජිකා වුණාද? උප්පලවන්නාව පරාජිකා වුණාද? උප්පලවන්නා මේ අසත් ධර්මයේ හැසිරුණා. ඒ අසත් ධර්මයේ ඇයට දැනුනේ නැද්ද? ඒක වින්දේ නැද්ද? මේ වගේ නොයෙක් ප්‍රශ්න හටගත්තා.
අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උප්පලවන්නා නම් වූ මේ රහත් තෙරණියගේ උදාරත්වය ඉස්මතු වෙන විදිහට ධම්මපදයේ ගාථාවක් වදාලා. වාරිපොක්කර පත්තේව ආරග්ගේරීව සාසපෝ යෝන ලිප්පති කාමේසු තමහං බ්‍රූමි බ්‍රාහ්මනං. නෙළුම් කොළයක නොරැඳ වතුර බිඳුවක් බිම වැටෙනවා වගේ. ඉදිකටු තුඩේ කෙලවර නොපිහිටන අබෑටයක් වගේ. යම් කෙනෙක් කාමයන් තුල පිහිටන්නේ නැත්නම් ආන් ඉබඳු තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියලා කියන්නේ. බ්‍රාහ්මණය කියලා කියන්නේ මොකද්ද මෙහි? උතුම් ජීවිතය ඇති තැනැත්තා. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා පාවිච්චි කළේ උතුම් ජීවිතයක්, පිරිසුදු ජීවිතයක්, උදාර ජීවිතයක් ඇති බවට. එතකොට භාග්‍යතුන් වහන්සේ උදාරම ජීවිතය කියලා කිව්වේ මොකක්ද? කාමයන්ගෙන් නොඇලෙන සිත, කෙලෙස් වල නොඇලෙන සිත. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ උප්පලවන්නාව කියලා කියන්නේ සියලු කෙලෙස් නසා නිදහස් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒ සිදුවීමක්ම විතරයි. උප්පලවන්නාත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කිව්වා. ඒ තමයි කෙලෙස් නැසූ රහතුන්ගේ සිතක ආසිරිය. ක්ලේශ සටහන් මුකුත් නැහැනේ පින්වතුනි. ඒ අරහත් උත්තමාවියත් එක්ක හැප්පෙන්න ආපු කෙනා හරියට ගින්දරක් එක්ක හැප්පෙන්න ආපු පළඟටියෙක් වගේ දැවිලා විනාශ වෙලා ගියා. ඔහුගේ ජීවිතේම වනසා ගත්තා. ඔහුම නසා ගත්තා. ඒ අරහත් උත්තමාවියට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ උප්පලවන්නා රහත් තෙරණිය එක කාලයක වැඩ හිටියා අන්දවනේ. අන්දවනේ ඇතුළට වෙන්න ඈ වැඩ ඉන්නවා. ඒ අන්දවනේ වැඩ ඉද්දි වසවර්ති මාරයා දකිනවා උප්පලවන්නා තෙරණිය ඉන්නේ අන්දවනේ. තනි පංගලම ඉන්නේ. මේ වගේ වෙලාවක් තමයි කාන්තාවක්ව බියවද්දන්න හොඳම වෙලාව. එහෙම හිතලා මාරයා පුරුෂයෙකුගේ වෙස් ගත්තා. වෙස් අරගෙන එතෙන් එනවා. ඇවිල්ලා උප්පලවන්නා තෙරණියට කියනවා සුපුප්පිතග්ගං උපගම්ම පාදපං. ඔයා ඔය තනියම ඉන්නේ. බලන්න අතුවග පටන් පිපී ගිය මල් තියෙන සල්ගහ සෙවන හරි ලස්සනයි. ළඟ පාතකට වෙන කවුරුත් ඇත්තේත් නැහැ. ඒ මෝඩ කාන්තාව සල්ලාලයෝ ගැන ඔයාට බයක් නැද්ද කියලා ඇහුවා. තනි පංගලමේ කාත් කවුරුවත් නැතුව මේ වගේ ලස්සන තැනක නිදහස් තැනක ඉන්නකොට සල්ලාලයෝ ඇවිල්ලා කරදර කරાવી කියලා ඔබට බයක් නැතිද? උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ සිංහනාද කරනවා. ඒයි මාරය ඔය සල්ලාල ජනයා 100,000 ගණනක් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක්වත් බයෙන් සැලෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. මාරය මං හුදකලාවේ සිටීම ගැන ඔබට මොකටද? මං හුදකලාවේ ඉන්න එක ගැන ඔහෙට ඇති වැඩේ මොකද්ද? මාරය මට උඹ ඉදිරියේ අතුරුදහන් වෙන්න පුළුවන්. උඹටත් හොරින් උඹේ කුසට රිංගන්න පුළුවන්. ඇහි බැම දෙක අතරේ ඉන්න පුළුවන්. මං එහෙම ඉන්නකොට මාව දැක ගන්න උඹට හැකියාවක් නැහැ. උඹේ ඇහි බැම දෙක අතරට වෙලා මට ඉන්න පුළුවන් කියනවා. උඹට එතකොට මාව දැක ගන්න විදිහක් නැහැ. මේ එරදි බලයෙන් තම සිත වසඟයට ගත්ත උත්තමාවියනේ. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් බෙහෙස කළා වනයේදී මාරයාට තර්ජනය කළානේ. එරදියෙන් වසී ප්‍රාප්ත නිසා. ඒ වගේ උප්පලවන්නා රහත් තෙරණිය කියලා කියන්නේ එරදි බලයේ වසී ප්‍රාප්ත. නිසා මාරයාට තර්ජනය කළා. මාරය ඔහේ මේ මා ඉදිරියට පැමිණිලා ඔහොම කතා බහ කළාට මට ඕන නම් ඔහෙට ගියේ කොහේද කියලා හොයාගන්නවත් බැරි වෙන්න අතුරුදහන් වෙන්න පුළුවන්. උඹටත් හොරින් උඹේ කුසට රිංගන්න පුළුවන්. එහි බැම දෙක අතරේ ඉන්න පුළුවන්. එහෙම හේතුව මොකක්ද? එහෙම කරන්න පුළුවන් හේතුව චිත්තම්හි වසී භූතාහං
ඉද්දි පාදා සුභාවිතා ච මේ අභිඤ්ඤා සච්චිකතා කතං බුද්ධස්ස ශාසන. මාරය මට තියෙන්නේ දමනය කරපු හිතක්. මං එ르දි පාද වඩපු කෙනෙක්. මං අභිඤ්ඤා 6ම සාක්ෂාත් කරලා ඉන්නේ. මං බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මට තියෙන්නේ දමනය කරපු හිතක් කියනවා. රහතන් වහන්සේ නමකගේ හිත රහත් තෙරණියකගේ හිත ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හරියට මනාකොට දක්ෂව දමනය කරගත්ත හීලෑවිච්ච අශ්වය වගේ කියනවා. හීලෑවිච්ච අශ්වයා කරත්තේ බැන්දට පස්සේ ස්වාමියාට උවමනා කරන්නේ අශ්වයාට නියෝග කිරීම පමණයි. නියෝගයට අනුව අශ්වයා වැඩ. ආන් ඒ වගේ තමයි රහතන් වහන්සේලාගේ රහත් තෙරණින් වහන්සේලාගේ సంతානේ. ඒ సంతානේ දමනය කරගෙන සාමාන්‍ය මනුස්සයාගේ సంతානේ දමනයක් නෑ. සසරේ යන සත්වයාගේ సంతානේ දමනයක් නෑ. ඔහුට හතුරුකම් කරන ඒවා ඔහු තුලම. මොනවද පින්වතුනි අප තුලම තියෙන අපට හතුරුකම් කරන දේවල්? බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කොසල් රජුරුව අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි රජවරු අපිට ස්වාමීනි බාහිර ආරක්ෂාව නම් ඕන තරම් තියෙනවා. අපි කණ්ඩ ගියත් අපි නාන්න ගියත් අපි කොතැනක ගියත් අපිව ආරක්ෂා කරන්න මහා සේනාවක් ඉන්නවා. ඒ මහා සේනාවෙන් අපි සතුරන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්නවා. හැබැයි ස්වාමීනි යම් සතුරෙක් හිටියොත් එහෙම අභ්‍යන්තරයේම ඒ අභ්‍යන්තර සතුරාගෙන් බාහිර සේනා දාලා බාහිර ආරක්ෂකයෝ දාලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමා තුළම තමාට සතුරුකම් කරන අභ්‍යන්තර සතුරු ඉන්නවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රජතුමනි රාගය කියලා කියන්නේ තමා තුළ පවතින තමන්ටම සතුරුකම් කරන අභ්‍යන්තර සතුරාය. ද්වේෂය කියලා කියන්නේ තමා තුළ සිටින තමන්ටම හතුරුකම් කරන අභ්‍යන්තර සතුරාය. මෝහය කියලා කියන්නේ තමා තුළ සිටින තමාටම හතුරුකම් කරන අභ්‍යන්තර සතුරාය. අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තතේව කාදන්ති. යකඩේ හටගන්නා මලකඩ විසින්මයි යකඩේ මත පිහිටා යකඩේ නසන්නේ. ආන් ඒ වගේ රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල මූල මේ సంతානය ඇතුලේ හටගෙන මේ සත්‍යව වනසා දානවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි රාග ද්වේෂ මෝහ සහිතව යමෙක් ජීවිතේ ගත කරනවාද ඒ ජීවිතේ ගත කරන හැම කෙනෙක්ම එතකොට මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත සමස්ත ලෝක ප්‍රජාවම ඉන්නේ දමනය නොවිච්චි හිතකින්. ඇයි එයාට හිත දමනය කරගෙන ඉන්න බෑ. හතුරුකම් කරන ඒවා අභ්‍යන්තරේ තියෙනවා. ඒ අභ්‍යන්තර සතුරෝ විදියට හඳුන්වපු රාග ද්වේෂ මෝහ ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා මේ රාග ද්වේෂ මෝහ වලින් හිතක් යට වුණාට පස්සේ ඒ යට වුණ හිත ඇති කෙනාට නේව අත්තත්තං ජානාති. මේවා මට යහපත පිණිස පවතිනවා කියලා අඳුනගන්න බැරුව යනවා. රාගයට හිත යට වුණත් අඳුරගන්න බැරුව යනවා. ද්වේෂයට හිත යට වුණත් අඳුරගන්න බැරුව යනවා. මෝහයට හිත යට වුණත් අඳුරගන්න බැරුව යනවා. මේවා තමයි මට යහපත පිණිස පවතින්නේ කියලා. ඊළඟට පරාර්ථය අන් අයගේ යහපතත් අඳුරගන්න බැරුව යනවා. රාග ද්වේෂ මෝහ වලට හිත යට වුණාම. උභයත්තං දෙපාර්ශවෙම යහපත අහිමි වෙනවා. ඊළඟට මේ තමයි සුචරිතය කියලා අඳුනගන්න බැරුව යනවා. මේ තමයි දුෂ්චරිතය කියලා අඳුනගන්න බැරුව යනවා. සුචරිතේ බැහැර කරනවා. දුෂ්චරිතේ යෙදෙනවා. රාග ද්වේෂ මෝහ නිසා. බලන්න මේ ලෝකේ දුෂ්චරිත ඊළඟට නීති විරෝධී වැඩ යන්තාක් තියෙනවාද? ඒවා අරගත්තාම පින්වතුනි ඒ හැම දෙයකටම මුල් වෙලා තියෙන්නේ ඕන් ඔය අකුසල්.
රාගය, ද්වේෂය, මෝහය. අභ්‍යන්තර සතුරු අභ්‍යන්තරයෙන්ම Tamanට සතුරුකම් කර කර ඉන්නේ. රාගය මුල් කරගෙන කෙනෙක් කටයුතු කරනවා නම් අභ්‍යන්තර සතුරෙක් බාහිරින් සතුරෙක් අනතුරක් කරනවාට වඩා වැඩි අනතුරක් ඒ අභ්‍යන්තර සතුරා විසින් කරනවා. ඒක හොඳට තේරෙනවා නන්ද මානවකයේ සිද්ධියේ. උප්පලවන්නා රහත් තෙරණිය ගැන රාග හිතක් උපදවගෙන ඊ අනුව කටයුතු කරලා ඔහු විනාශ මුඛයටම ගියා. අපි මේ බණපද කියනකොටත් ඔහු නිරේ පැහෙනවා. මේ බණපද කියනකොටත් ඔහු නිරේ පැහෙනවා. බුදු කෙනෙක් ඇස් දෙකින් දැකපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ බණපදයක් සමහරවිට ඒ කාලේ අහන්ට ලැබුණා වුණත් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනය පැවතිච්ච කාලේ ඉපදිලා හිටියා. මේ වෙනකොට දුක් සහිත නිරේ ඉපදිලා හේතුව රාගයට යටවීම. බාහිරින් සතුරෙකුට පුළුවන් අපිව නසන්ට. අපේ ජීවිතයට හානි කරන්න පුළුවන් උපරිම හානිය අපිව විනාශ කරලා දාන එකනේ. නමුත් බාහිර සතුරෙකුට බෑ අපිව නිරේ අරන් යන්න. බාහිර සතුරෙකුට බෑ අපිව പ്രേත ලෝකයේ තිරිසන් ලෝකේ අරන් යන්න. ඒ නිසා ගොඩාක්ම දරුණු අභ්‍යන්තර සතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ රාග, ద్వේෂ, මෝහ කියලා කියන්නේ මහණෙනි. ওই විදිහට මිනිස්යාගේ යහපතත් අහිමි කරන සුචරිතයත් අහිමි කරන එකක්. ඒ නිසා මේ රාග, ద్వේෂ, මෝහ වලට කිව්වාට කමක් නැහැ කියනවා. අන්ධ කරන මේ සත්‍යයව අන්ධ කරන දේවල්, අඥාන කරන මේ සත්‍යයව මෝඩයෙක් බවට පත් කරන දේවල්, පඤ්ඤා නිරෝධික මේ දේවල් වලින් තමයි සත්‍යයේ ප්‍රඥාව නිරුද්ධ කරලා දාන්නේ. අචක්කු කරන මේ සත්‍යයට ලෝකේ යහපත දකින්න යම් ඇසක් තියෙනවා නම් ඒ ඇස රාග, ద్వේෂ, මෝහ කියන තුنين නැති කරනවා. මේ සත්‍යයට මේ ලෝකේ සුචරිතය ගැන දකින්න යම් ඇහැක් තියෙනවා නම් ඒ ඇහැ රාග, ద్వේෂ, මෝහ කියන තුنين ඉවත් කරලා දානවා. ඇහැ නැති කරනවා. අචක්කු කරන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විඝාත පක්කික රාගයෙන් තමයි දුකට ඇදලා දාන්නේ. ද්වේෂයෙන් තමයි දුකට ඇදලා දාන්නේ. මෝහයෙන් තමයි දුකට ඇදලා දාන්නේ. ඉතින් ඔය අභ්‍යන්තර සතුරෝ තියාගෙන මොන දමනයක්ද? අභ්‍යන්තර සතුරන්ගෙන් නිදහස් වූ ජීවිතේ තමයි දමණය වුණ ජීවිතේ. ඒ ජීවිතේ දමණය වෙලා ඇස නිසාත් අසංවර වෙන්නේ. කන නිසාත් අසංවර වෙන්නේ. නාසය, දිවකය, මනස නිසා අසංවර වෙන්නේ. හරියට හොඳට දමණය වෙච්චි අශ්වයෝ 6 දෙනෙක් වගේ ඇහැ, කන, නාසය, දිවකය, මනස රහතන් වහන්සේලා දමණය කරනවා. රහත් තෙරණිවරු දමණය කරනවා. සම්පූර්ණයෙන්ම දමණය වෙච්චි ඉඳුරන් කියනවා මා තුල තියෙන්නේ. මං එ르දිපාද වඩපු කෙනෙක්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන 4 එ르දිපාද ධර්ම වැඩුවා. අභිඥා 6ම සාක්ෂාත් කළා. මං බුදු සසුන සම්පූර්ණ කරගත්තා. සත්ති සුලූපමා කාමා කන්දාසං අධිකුට්ඨනා යං තුං කාමරතින් බ්‍රූසි අරති දානිසා මම. මාරය, කාමය කියලා කියන්නේ විසපවාපු ආයුධ වගේ දෙයක්. කාමය කියලා කියන්නේ විසපොවලා තියෙන ආයුධ වගේ දෙයක්. විසපවාපු ආයුධයක ස්වභාවය තමයි ඒ ආයුධෙන් පහරක් කෑවොත් තුවාලෙකුත් වෙනවා. තුවාලේ හොඳ කරත් සමහරවට විස ඇඟේ දුවනවා. අර තුවාලෙට යම් හොඳ කිරීමක් එහෙම නැත්නම් ආයුධය ඉවත් කිරීමක් අපි හිතමු විසපවාපු ඊතලයකින් විද්දා. ඒක ඇනුනට පස්සේ ඊතලේ ගලවලා අයින් කරත් විස ඉවත් කරන්න ලේසි නෑ. ඒ විස ඇඟ දිගේ හැම තැනම දුවනවා. කාමය කියලා කියන්නේ විසපවාපු ආයුධ වගේ දෙයක්. කාමයට අහු වුණොත් එහෙම ඒ කාම බන්ධනේ හරියට විසක් වගේ ඇඟ දිගේ දුවනවා. ගලවන්න ලේසි නෑ. ඉවත් කරන්න ලේසි නෑ. කෙනෙක් බුදුරජාණන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට
පිණ්ඩපාතේ වැඩම කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මෙහෙම එකක් කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දැක්කා අද බිම්බිසාර මහරජුරුවන්ගේ හිරගෙදර ඉන්න හිරකාරයෝ ටික වෙන හිරගෙදරකට මාරු කරලා යවනවා. ස්වාමීනි අපිට හිතෙන්නේ උන් දරුණු අපරාධකාරයෝද කොහෙද? පුදුම බැඳිල්ලක් බැඳලා තිබ්බනේ. තදට දන්වැල් වලින් බැඳලා තිබ්බනේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඒකත් බන්ධනයක් තමයි. දන්වැල් වලින් කිටි කිටියේ බඳිනවා කියන එකත් බන්ධනයක් තමයි. හැබැයි මහණෙනි ඔය බන්ධනයටත් වඩා අතිශයින්ම දරුණු අතිශයින්ම තියුණු ගලවන්ට අමාරු බන්ධනක් තියෙනවා කිව්වා. එතකොට භික්ෂුන් අහනවා ස්වාමීනි ඒ කවර බන්ධනයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ බන්ධනය තමයි දෙමව්පියෝ දරුවන් කෙරෙහි බැඳුණු බන්ධනේ. මේ අපේ දරුවෝ කියලා බැඳෙනවා. ඒ බන්ධනේ පින්වතුනි කිසිම රැහැනක් නැහැනේ. ඒක මානසික බන්ධනයක්. ආන්න කාමය. එහෙම බැඳෙනවා. දරුවෝ දෙමව්පියන්ට බැඳෙනවා. බිරිඳ ස්වාමියාට බැඳෙනවා. ස්වාමියා බිරිඳට බැඳෙනවා. රැහැනකින් නෙමෙයි. ඒවා මානසික බන්ධන. ඊළඟට පෙම්වතුන් පෙම්වතියන්ට බැඳෙනවා. යහළුවෝ බැඳෙනවා. සහෝදරයෝ බැඳෙනවා. සහෝදරියෝ බැඳෙනවා. හොරතලුන්ට බැඳෙනවා. මේවා අභ්‍යන්තරයෙන් බැඳෙන බන්ධන. ඊළඟට මිනිස්සු මහන්සි වෙලා ගේ හදාගන්නවා. හදාගන්න ගෙට බැඳෙනවා. මානසික බන්ධන. මිනිස්සු මේ අමාරුවෙන් මිනිසෙක් තමන්ගේ ජීවිතේ ගත කිරීම පිණිස ගේ පොඩ්ඩක් හදාගත්තට පස්සේ ඒ ගෙදෙට්ට ඒ ඉඩමට හිත බැඳ ගන්නවා. ඒ බන්ධනේම ඒ කෙනාට මහා අවුලක් මහා වියවුලක් බවට පත් වෙනවා. මොකද ඒව අත්හරින්න වෙන දවසට සමහරවිට ඉඩ කඩන් වලට හානි සිද්ධ වෙනවා. නායයන් වගේ අවස්ථා ආවම බලාගෙන ඉද්දී ඒක ඔක්කොම විනාශ වෙලා යනවනේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනාට මේව අත්හැරලා දාලා මරණය ඉස්සරහා යන්න සිද්ධ වෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම එයාට උහුල ගන්න බැරි අපහසුයක් වේදනාවක් එනවා. ඇයි බැඳිලා? සාමාන්‍ය බැඳිච්ච එකක් නම් ගැටේ හොයාගෙන ලිහලා අයින් කරන්න පුළුවන්. මේක බැඳිච්ච තැනක්වත් හොයාගන්න බෑ. ප්‍රඥාවන්ත උත්තමයෙක් පැවසූ මේ බණපදයක් ඇහුවේ නැත්තම් අපේ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් අපි ඉගෙන ගත්තේ නැත්තම් මේවා කොහොම හොයන්නද? අභ්‍යන්තරයෙන් බැඳෙන්න පටන් ගන්නෙ. ඒ බන්ධනය කියන එක කාම බන්ධනය කියන එක පින්වතුනි ඉමේව කාමේ පුරිමේව ජප්පන් කියලානේ කිව්වේ. මේ කාමය කලින් ඉඳලම හැදිච්ච ගැටයක්. ඒකනේ සංසාරෙට කාම බන්ධනෙත් එක්ක එන්නේ. මේ කාම බන්ධනෙත් එක්ක සසරින් සසරට ප්‍රශ්න එනවනේ. කාමයේ හින්දාම ප්‍රේමය හට ගන්නවා. ඒ කාමයේ හින්දා හටගන්න ප්‍රේමයෙන්ුත් සංසාර බන්ධන. ඊළඟට කාමයේ හින්දාම පටිගෙත් හටගන්නවා ද්වේෂය. ඒකෙමුත් සංසාරයට ප්‍රශ්න. ඔහොම සංසාරෙන් සංසාරයට මහා ප්‍රශ්න තියෙනවනේ. මිනිස්සු විඳවන විඳවිලි මේ ඔක්කොම කාම නිසා. කාමයට එක්ක යම් කාලයක් එකතු වෙලා ඉන්නවද? එකතු වී සිටින තාක් ඒ කෙනාට විඳවිල්ලක්මයි තියෙන්නේ. පළඟැටියෙක් යම් තාක් ගින්නට ඇදෙනවාද? දැවිල්ලක්මයි. සැනසුමක් හොයාගෙන තමයි එයා යන්නේ. හැබැයි එතන තියෙන්නේ දැවිල්ල. ගිනි දැල්ල දිහා බලාගෙන පළඟැටියා සැනසීමක් පතනවා. පැතුවාට එතන තියෙන්නේ දැවිල්ල. කාමය කියන්නේ ආන් ඒ වගේ එකක්. ඉතින් අපිට මේ විදිහට කාමය ගැන අහන්න ලැබීම හරි ලාභයක්. මොකද සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කාමේ පරිහරණය කරනවා. කාමය කියන්නේ මෙහෙම එකක් කියලා දන්නේවත් නැතුව.
කාම බන්ධනේ හටගත්තාට පස්සේ ඒ කාම බන්ධනේ විසපොආපු ආයුධේ වගේ අභ්‍යන්තරයට කිඳා බැහැලා ඒ කිඳා බැහැපු එක නිකන් තියෙන්නේ විස දුවනවා ඇඟ දිගේ. යම් දවසක ආයුධය ගලවලා ඉවත් වෙනවා. ආයුධය ඉවත් වුණත් විස යන්නේ. කවුරු හරි මිය ගියාට පස්සේ සුසුම් හෙලහෙලා කොච්චර විඳවනවද? විස. මොන හරි අහිමි වුණාට පස්සේ කොච්චර විඳවනවද? විස. ඒක තමයි කාමයෙන් හැදුණු විස. ඔය කාම බන්ධනේ ඔය කාම ගැටේ ගත්තාම අපිට ඒක අල්ලන්න ලේසි නෑ පිංගුතුනේ. මේ ධර්මයක් තුලින් තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාර කිරීමෙන් නිදහස් වෙනවා මිසක්. මොකද පුංචි මවදිය ගත්තොත් එහෙම චූටි දරු පැටව් පුංචි ළමයි ඒ අයට ගෙනත් දෙන සෙල්ලම් බඩුවටනේ මුලින්ම බැඳෙන්නේ. සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නාට පස්සේ සෙල්ලම් බඩුව ලෝකේ කරගන්නවා. ඒ සෙල්ලම් බඩුව කැඩුනොත් හරි ඒ සෙල්ලම් බඩුව උදුරගත්තොත් හරි කොච්චර ළමයි කෑ ගහනවද? තමන්ගේ ඇඟින් කෑල්ලක් ගලවලා ගත්තා වගේ කෑ ගහන්න පටන් ගන්නවා. බන්ධන. එහෙම සියුම්ව හටගත්ත බන්ධන තමයි ලොකු වෙනකොට ඒ බන්ධන අහිමි වීම වලදී අර පොඩි ළමයි වගේ අවංකව ප්‍රකට කරන්නේ. හැබැයි බන්ධනේ හින්දා එන අමාරුව එනවා ඇතුලේ. ඒක උහුලගෙන ඉඳලා තවත් මානසික ලෙඩ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේක කරන්න තියෙන්නේ ජීවිතය ගැන තේරුම් ගන්න එකමයි. කාමයේ කියන්නේ විසපුවාපු ආයුධ වගේ දෙයක්. උපාදානස්කන්ධ කියන්නේ මස් වැදලි වගේ දෙයක්. උඹ ඔය කියන කාම රතිය මට දැන් අරතියක්. ජීවිතය අවබෝධ කරපු නිසා යුත්තමාවි කියනවා මාරය ඔහේ ඔය යම් කාම රතියක් ගැන කාමයේ එකතු වී වාසය කිරීමක් ගැන ඔහේ දැන් යම් කතාවක් කියනවා නම් ඒක මට අරතියක්. ඒක තුල කිසි සැපක් ඒක තුල කිසි සංසිඳීමක් මට ඇත්තේ නෑ. කාම සැපය කියන එක මහා සැපක් වගේ දැනෙන්නේ ලෝකේ විඳින්න ඕන සැප විඳි නැති අයටනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සම්බුද්ධ ශාසනයක් තුල උපදවා ගන්න යම් නෙක්ඛම්ම සැපයක් ඇද්ද? කාමයන්ගෙන් නික්මී නෛෂ්ක්‍රම්‍යයෙන් ලබන සතුට සැපය. ඒකට කියනවා නෙක්ඛම්ම සැප. යම් පවිවේක සැපයක් ඇද්ද? පවිවේක කියලා කිව්වේ හුදකලාවේ දහම් සුව විඳිමින් ලබන සැප. යම් උපසම සැපයක් ඇද්ද? කෙලෙස් සංසිඳවීමෙන් කෙලෙස් පීඩා නැතිකම නිසා ලැබෙන සැප. රාගය නැති හිතේ සැප, ද්වේෂය නැති හිතේ සැප, මෝහය නැති හිතේ සැප, ඉරිසියා කුහකකම් නැති හිතේ සැප. සම්බෝධ සුඛයක් ඇත්ත. සම්බෝධ සැප කියලා කිව්වේ අවබෝධයේ සැපය. ජීවිත අවබෝධය ලබනකොට තියෙන සැපය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යමෙක් ඕන් ඔය සැප අත්විඳලා නැත්තම් නෙක්ඛම්ම සැපය, පවිවේක සැපය, උපසම සැපය, සම්බෝධ සැපය අත්විඳලා නැත්තම් එයාට නම් කාම සැපය කියන්නේ මහා මෙරක් වගේ ලොකු එකක්. ඇයි එයා හැබෑ සැප ස්පර්ශ කරලා නැති නිසා. හරියට ලෝකේ රසවත්ම කෑමක් කාපු නැති මිනිසයා නීරස එකත් මහා එකක් කියලා හිතනවා. ඇයි එයා රහට කාලානේ. රසවත් බීමක් බීලා නැති මිනිසයා නීරස බීම ගැනත් ෂා මේක හරි ෂෝක් කියලා හිතනවා. ඇයි මිනිහා රහට බීලා නැහැ. ආන් ඒ වගේ. සබ්බත් විහතානන්දී තමුක්ඛන්ධෝ පදාලිතු එවං ජානාහි පාපිම නිහතෝ ත්වමසි අන්තක. මං හැම දෙයක් ගැනම තිබුණු තණ්හාව නැති කළා. අවිද්‍යා අන්ධකාරය සිඳ බිඳ දැම්මා. මාරය ඕන් ඔය විදිහටයි ඔය කාරණේ ගැන තේරුම් ගන්න ඕන. මේ කාරණේදී නැසී සිටින්නේ ඔබයි. මන් නැසිලා නැහැ කිව්වා. දැන් මාරයා මේ අරහත් උත්තමාවිත් එක්ක කතා කරන්නේ ඇවිල්ලා කෙලෙස් සහිතවනේ. කාමයට බැඳුණු කෙනෙක් විදිහට, කාම බන්ධනෙන් නිදහස් වෙච්ච නැති කෙනෙක් විදිහට
අභ්‍යන්තර සතුරෝ ඉන්න කෙනෙක් විදිහට තමයි මාරයාගේ කතාව. කියනවා මාරය ඔහේ නැසිලා ඉන්න කෙනෙක් මං නැසුන්නේ. ඔහේ දුක් සහිත සසරේ ඉන්න කෙනෙක් මං සසරේ නෑ. ඔහේ කෙලෙස් පටලැවිල්ල ඉන්න කෙනෙක් මං ඒ පටලැවිල්ලේ නෑ. මං නිදහස් වුණා. එහෙම කියනකොට මාරයාට හරි දුක හිතුණා. මාරයා කල්පනා කළා අයියෝ මේ උප්පලවන්නා තෙරණී මාව දැනගත්තා නොවේ. උප්පලවන්නා තෙරණී මාව හඳුනගත්තා නොවේ කියලා හරි දුකටපත් වෙලා එතනම මාරයා නොපෙනී ගියා. උප්පලවන්නා රහත් උත්තමාවිය මේ බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයාට මිනුම් දණ්ඩ කරගන්න කිව් භික්ෂුණිය බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නිල් මහනිල් මල් පැහැයෙන් බැබලිච්චි දෙති අග්‍ර ශ්‍රාවිකාව මේ බුදු සසුනේ භික්ෂුණී සංඝයා අතරේ ඉර්ධි බලයෙන් අග්‍ර ප්‍රාප්ත වූ භික්ෂුණිය ඒ උපලවන්නා රහත් උත්තමාවියට වන්දනා කරමින් নমස්කාර කරමින් අපිත් අදිෂ්ඨාන කරමු සම්බුද්ධ ශාසනයක සත්‍ය වූ නිර්මල වූ පාරිශුද්ධ සද්ධර්මය අහන්ට ලැබිච්ච මේ කාලේ අපිත් ඒ දහම් පද ගැන හොඳට හිත පහදවාගෙන අපේ ජීවිතෙත් හැකි අයුරින් ධර්මයේ දියුණු කරගෙන අපිට මේ ජීවිතේ ධර්මයේ තුලින් සුවපත් කරගන්නට සැපවත් කරගන්නට අවකාශ සැලසෙත්වා ඒ රහතන් වහන්සේලාත් රහත් තෙරණින් වහන්සේලාත් සැනසුණු නිවනේ අප හැම දිනාට සැනසෙන්නට ලැබෙත්වා සාදු 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 රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා සාදු 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 රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි 73 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් අයිඑම් බණ්ඩාර ඉලංගසිංහ පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය බුද්ධ රත්නයේ ආශිර්වාදය ධර්ම රත්නයේ ආශිර්වාදය සංඝ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා මේ ගෞතම සාසනය තුල සුවසේම පින් දහම් සිදු කරගෙන දහම් මඟ දියුණු කරගෙන ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අයිඑම් බණ්ඩාර පියාණන්ගේ නමින් මිය පරලෝ ගිය කරවිලගල කපුරු බණ්ඩා ඉලංගසිංහ පියාණන්ට පී.බී. පිංකි අම්මා මෑණියන්ට අයිඑන් රම්බණ්ඩා වැඩිමහල් සහෝදරයාට සහ සුමනා ඉලංගසිංහ වැඩිමහල් සහෝදරියට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අතීතයේ සිට මේ දක්වාම මාතෘ භූමිය රැකීමට දායක වූ සියලුම රණවිරුවන්ට මේ සියලු පින් අනුමෝදන් කරන්ට අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා. මේ ලංකා භූමිය අපගේ මාතෘ භූමිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටි සොඳුරු ධර්මද්වීපය භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පුණ්‍ය භූමිය මේ ආරක්ෂා කිරීම පිණිස අතීතයේ පටන්ම කැපවුණු ඒ රණවිරුවන් සෑම සියලු දෙනාට දිවි පුදකල රණවිරුවන් සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ මිය පරලෝ ගියපු සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයෙන් සැපේටම පත් වෙත්වා ඒ හැමටත් දුක්ඛිත සංසාර ගමනින්
ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් IMKB ටිකිරි බණ්ඩා පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ පියාණන්ට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. IM බණ්ඩාර ඉලංගසිංහ පියාණන්ට සුජීවත්ව සිටින බිරිඳ වන සුධර්මා විජේසුන්දර මෑණියන්ට කුමුදුනි ඉලංගසිංහ දියණියට සහ මදුශංක ඉලංගසිංහ පුතුණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. IM බණ්ඩාර පියාණන්ගේ සුජීවත්ව සිටින සියලු ඥාති සමූහයාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන්නේ නොම්බර 1053 දෙවන පියවර අනුරාධපුර යන ලිපිනේ පදිංචි ඒ 73 වෙනි ජන්මදිනයේ යෙදුණු බණ්ඩාර ඉලංගසිංහ පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ආදරණීය පුතුණුවන් වන ලොෂාන් ඉලංගසිංහ මහත්මයා සහ ඒ මැතිණිය විසිනුයි ඉතින් ධර්ම දානය සිදු කළා වූ ඒ පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට සියලු යහපත උදා වේවා. කරන කියන රැකී ආරක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ කිසියම් කරදරයකින් බාධාවකින් තොරව පින්වතුන්ලාට දහම් මඟ දියුණු කරගන්නටත් තවදුරටත් සුවසේ පින් කරගන්නටත් අවකාශ ලැබෙත්වා. මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පින්වතුන්ලා හැමදෙනාට මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට මේ ගෞතම සසුන තුල සුවසේම දහම් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.